බලන්න සාමාන්‍යයෙන් අපි සගත්තොත් මෙහෙමත් මේ හිතන්නකෝ ලෝකෙ ගත්තොත් මෙහෙම එකම එක සාමාන්‍ය සර්වර්ස් ටැන්ක් කීපයක් තියෙනවා නේද Google ගත්තොත් Google එකේ සර්වර් තියෙනවා සිංගප්පූරුවේ තියෙනවා ඒකට තව මේ ඇමරිකාවේ තියෙනවා සර්වර්ස් ටැන්ක් වල තියලා ඇයි මෙහෙම සර්වර්ස් ටැන්ක් වල තියලා බෑකප් ගන්න ඉතින් මොකක් හරි නේද ප්‍රශ්න සිකියුරිටි ප්‍රශ්නයක් ආවොත් එහෙම නැත්නම් අපි කියන ෆෝල්ට් ටොලරන්ස් කියන එක තමයි අහලා තියෙන්නේ ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අපි ඒක දැන් සිංගප්පූරුවේ සර්වර් එක ඩවුන් වුණොත් අපිට පුළුවන් මේක යවන්න කොහෙද මේ ඇමරිකාවේ සර්වරෙන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ ඇමරිකාව සර්වර් ඩවුන් ගියොත් එහෙම එතන පුළුවන් සිංගප්පූරුවේ තියෙන සර්වර් එකේ වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ෆෝල්ට් ටොලරන්ස් කියන්නේ. ඒකට මේ වෙන වෙනම මැෂින් තියාගන්න වෙනම අපිට සමහර දේවල් වලදී. මෙන්න මේ කියන වෙන වෙනම සර්වර්ස් තියාගන්න එක තමයි. මෙන්න මේ දේම නැත්නම් මේ අපිට ලෝකෙ වටේ වෙන වෙනම සර්වර්ස් අපිටත් ඕනේ මේ වගේම හොඳ සිකියුරිටි එකක් තියාගන්න. ඊළඟට ෆෝල්ට් ටොලරන්ස් අයිසොලේෂන් වගේ දේවල් අපිටත් ඕනේ. මේ සිකියුරිටි කියන දේවල් ඊළඟට එකම මේ සර්වර්ස් කීපයක් තියන අපිටත් ඕනේ. හැබැයි අපිට පුළුවන් ද අපිට කොස්ට් එකක් තියෙන මේ වගේ ලොකු එක්ස්පෙන්ස් එකක් දාන්න පුළුවන් නැහැ. ඒත් මේ වගේ එකනේ අවාසිය තමයි අපිට මේ ලෝකෙට මෙහෙම තිබුණා සර්වර්ස් අපිට ලේසියෙන් මැනේජ් කරන්න බෑ. සහ ලොකු වියදමක් යනවා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේවා මේ සෙටප් කරන්න ගියාම ලොකු මේ කොස්ට් එකක් යනවා. ඒ මේ දේවල් අපිට ඕන නම් මොකද්ද මල්ටිපල් සර්වර්ස් එකම මැෂින් එකක රන් කරගන්න මෙන්න මේ වගේ concept එකක් තමයි කියන්නේ virtualization කියලා. ඒ කියන්නේ මේ virtualization වලදී මොකද්ද වෙන්නේ? ආව බලන්න ඔර මම සමහරට මතකයි virtualization workshop එක මම සමහරට ගිහින් මතක නැහැ. නැත්තම් අපිට හිතමු virtual box කියන software එක වල පාවිච්චි කරනවා කියන්න පුළුවන් සංගයාලයෙන් පාවිච්චි කරන විදිහදී. මෙහෙම හිතන්නකෝ අපේ Windows තියෙනවා. අපේ මැෂින් එකේ අපි රීස්ටාර්ට් කරලා ඉවරලා Ubuntu තෝරගන්න නැතුව අපිට පුළුවන් නම් නිකන් ඩෙස්ක්ටොප් එකේ තියෙන ප්‍රොසෙස් එකක් විදිහට මේ Ubuntu තෝරගන්න Android එහෙම දාගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි කියන්නේ virtualization කියලා. ඒ කියන්නේ එකම මොකද්ද? ටිකක් පෙන්නන එක තමයි virtualization වලදී වෙන්නේ. අපි මේක කතා කරනවා ඉස්සෙල්ලාම virtualization වලදී ගත්තොත් වෙන්නේ මොකද්ද? multiple servers එකම machine එකේ multiple servers එකම machine එකේ එකම physical day වගේ දුවන එක තමයි virtualization කියලා කියන්නේ. දැන් මේකදී මේ මුලදී කියන්නේ running multiple services on different machine is preferred. කියන්නේ එහෙම කරන එක prefer. කියන්නේ එහෙම කරන ගොඩක් හොඳයි කියලා කියන්නේ. හැබැයි එහෙම කරන්න බෑ cost එක වැඩි එහෙම ප්‍රශ්න manage කරන්න ලේසි නෑ එහෙම එකක් තියෙනවා. ඒ වෙනුවට can be on the same physical hardware. කියන්නේ different machine different multiple cells අපිට පුළුවන් එකම physical hardware එකේ තියාගන්න. එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? අන්න ඒකට තමයි කියන්නේ virtualization කියලා. අපි virtualization වලදී අපි පාවිච්චි කරන VMM කියලා virtual machine monitor කියලා පාවිච්චි කරනවා. අපි දැන් කාලේ මේකට කියන hypervisor කියලා. මේකෙදි කරන්නේ මොකද්ද? මේ hypervisor කියන එකේදී එකම machine එකේ multiple copies හදනවා කියන එක. එහෙනම් අපි කියන්නේ illusion එකක් හදනවා කියන්නේ. එකම machine එක හැබැයි ඒකේ එකම physical hardware එකම physical hardware එකේ multiple copies ටිකක් වෙනවා. එකම physical hardware එකේ. අපි ගාව තියෙන මේ හිතන්න RAM එක කියලා. මේ RAM එක hard එක මේකෙම කොපියක් පෙන්නවා user වන්ට. මේකෙම කොපියක් තව එක්කෙනෙක්ට. මේකෙම කොපියක් තව එක්කෙනෙක්ට පෙන්නවා. එකම hardware එක. ඒතර එකම hardware එකේ Windows උද්දවනවා, Ubuntu උද්දවනවා, තව එකක් දුවනවා, එක එකක් දුවනවා. දැන් අපිට පුළුවන් මේ virtual machine එක මාරු වෙන්න කියලා. දැන් අපිට දැන් එහෙම කරන්න බෑ machine එක restart කරලා ඉවරලා ආයෙ මුලින්ම මේ ඇවිල්ලා Ubuntu තෝරගෙන එහෙම කරන්නේ. එහෙම නැතුව අපිට පුළුවන් Windows එතන අපිට machine එක load කරලා මෙන්න මෙහෙම desktop එකේ desktop එකේ මාරු වෙන්නේ process අතර අපිට පුළුවන් virtual machine අතර මාරු වෙන්න. ඒ කියන්නේ එකම අපි virtual machine එක කියලා කියන්නේ එකම hardware එකේ multiple copy එකක්. තමයි virtual machine එක කියලා කියන්නේ. එතකොට මේ virtualization වලදී වෙන්නේ මොකද්ද? එකම hardware එකේ එකම physical hardware එකේ multiple services multiple OS run කරන එක තමයි virtualization වලදී වෙන්නේ. මේකට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? virtual machine management.
VMM virtual machine monitor එකක් තියෙනවා මේ virtual machine manager කියන එක වචන මේකේ වචන තමයි virtual machine monitor කියන එක. හරිද? එතකොට මොකද ගන්න මේ different OSs runners application නිකන් word වගේ PowerPoint වගේ විදිහට තමයි දැන් අපි එක එක OS පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපිට ඕන නම් minimize කරනවා අපිට ඕන ලාට ආයෙ දා ගන්නවා. ඒක මොකද කරන්නේ? එකම machine එකේ මොකද කරන්නේ අපි OS කිහිපයක් run කරනවා. මොකක් විදියට? application විදියට. application විදිහට අපි මේ virtual machine run කරනවා. different OSs run කරනවා. ඒක තමයි virtual machine කියන virtualization වලදී වෙන්නේ. මොකද බලන්න මේක 470 මම පින්න පින්තූරේ. එතකොට බලන්න මේ virtualization අපිට කතා කරනවා මේ ප්‍රධාන වශයෙන් කතා කරන දෙකක් තියෙනවා type 1 hypervisor එක type 2 hypervisor එක දෙකක්. ඔය ඉස්සරහ නිකන් කතා කරමු hypervisor තව අමතක කරලා ඔගේ බලන්න දෙකක් තියෙනවා type 1 කියන hypervisor එක type 2 කියන hypervisor එක. hypervisor එක කියන්නේ මොකද්ද? දැන් මම කතා කරමු virtual machine monitor එක. ඒ කියන්නේ මොකද්ද? ඒකදි කරන්නේ create කරනවා එකම same physical එකේ multiple copies ටිකක්. ඕක තමයි hypervisor එකෙන් කරන කාර්යභාරය වෙන්නේ. So virtual machine monitor එක තමයි කියන්නේ hypervisor කියලා. virtual machine monitor එක තමයි කියන්නේ අපි hypervisor කියලා. So ඒකනේ මේ ඉංග්‍රීසි ගාන තමයි create illusion of multiple virtual machines on the same physical hardware. එකම hardware එකේ multiple virtual machines on කරන එක තමයි hypervisor එකේ කාර්යභාරය වෙන්නේ. හරිද? තේරෙන නැත්නම් ආය පාරක් අහන්න මොකද මේකේ සම්පූර්ණ පාඩමෙම කොහේ තියෙන්නේ hypervisor කියන එක එක. so hypervisor එකෙන් කරන්නේ මොකද්ද? එකම machine එකේ එකම physical hardware එකේ multiple virtual machine on කරන එක. virtual කියලා කියන්නේ ඇත්තට මෙහෙම machine එකක් නැහැ. තියෙන්නේ application එකක් වගේ එකක්. හරිද? කියන්නේ multiple machine කියන අපි කියන්නේ හිතන්නකො lab 4ක් 5ක් තියෙනවා. එහෙම නැතුව එකම lab එකේ lab 4ක් 5ක් තියෙනවා හිතන්නකො. මේ වගේක් තමයි මේ තියෙන්නේ virtual machine කියලා. එකම lab එකේ Windows තියෙනවා Ubuntu තියෙනවා. හැබැයි තියෙන්නේ application විදියට. අර restart කරලා boot එකේදී අපි boot එකේදී Ubuntu දෙන නැත්නම් Windows ඒක නෙමෙයි. ඒක වෙන එකක්. මෙතින්ද කියන්නේ ඒක නෙමෙයි. හරියට නිකන් Windows load කරපුවාම නිකන් Windows load කරපුවාම අපි එක පැත්තකින් අර desktop එකේ අපි තෝරගන්න application මේ වගේ Ubuntu තෝරගන්නවා Windows තෝරගන්නවා. මේ වගේ එකක්. ඒ වගේ තමයි අපි කියන්නේ virtualization කියලා. එතකොට ඒ දේ කරන්නේ hypervisor හරහා. ඒ කියන්නේ මේ multiple copies හදන්නේ එකම physical hardware එකේ multiple copies හදන්නේ hypervisor නැත්නම් virtual machine monitor එක හරහා. හරිද? එතකොට hypervisor එකෙන් කරන්න පුළුවන් අර multiple copies හදන එක තමයි hypervisor කරන්නේ. Creates the illusion of multiple virtual machines on the same physical hardware. illusion එක. ඇත්තම එක මේක අපි කියන්නේ මොකක්ද? illusion එක කියන්නේ මොකක්ද? ඡායාවක් වගේ නේද? මාවපෂයක් අපි කියන්නේ. ඇත්තම නෑ මේක. මාවපාන කරන්නේ. හරිද? ඒ මිරිඟුවක් අපි කරන්නේ ඇත්තම නෑ මේක දිහා. ළඟට ගියාම මේක නෑ. ඒ වගේ තමයි කරන්නේ physical hardware එකේ multiple copies හදන එක. මේ වැඩේ කරන්නේ කවුද? hypervisor නැත්නම් VMM කියන එක. virtual machine monitor නැත්නම් virtual machine manager කියන එක තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේ බලන්න මේ මම hypervisor එද්දි කතා කරන්න hypervisor කියන්නේ virtual machine monitor කියන සමාන වචන තමයි hypervisor කියන්නේ. virtual machine manager virtual machine manager කියන එක මෙතන තියෙන මේ පොතේ තියෙන virtual machine monitor. මේක තියෙන්නේ virtual machines monitor කියලා. virtual machine monitor කියලා තියෙනවා. create illusion of multiple virtual machines. same මෙතන දාගෙන virtual machine manager කියන හැබැයි හරි වචනේ ඒක වෙන්න ඕනේ virtual machine monitor කියන එක. හරිද? ඊළඟට මේ මොන virtualization වලදී hypervisor එකට තියෙන්න ඕනේ මේ requirements තුනක් තියෙනවා. හරිද? hypervisor කියන අර ගම අපි කලින් කිව්ව එක hypervisor වර්ග ගැන ඉස්සර කතා කරන්න මොකද hypervisor වර්ග තාම ටිකක් ඉස්සරහට එන්නේ. නැත්නම් මම මේ කතා කරන මෙතන මොකද ගැලපෙන්නේ මෙතන කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් hypervisor වර්ග දෙකක් තියෙනවා.
හරිද? ඒතර මේ පොතේ විදිහට ගත්තොත් එහෙම type 1 හායස එකයි type 2 hypothesis එකයි. බලන්න 478 පින්තූරේ type 1 hypothesis එක දිහා. හරිද? type 1 hypothesis කියලා කියන්නේ මේ hypothesis එක දුවන්නේ bare metal hardware. ඒ කියන්නේ ඇත්තම hardware එක තමයි දුවන්නේ. හරිද? දැන් මේක මම මේකට කතා කරන්නේ type 2 එක කතා කරනකොට ඔයාලට තමයි type 2 එක තේරෙන්නේ. හරිද? දැන් හිතන්න අපේ hardware එක තියෙනවා. මේකට අපි run කරන මොකද Windows තියෙනවා. හරි Windows එක අවශ්‍ය virtual box කියන එක පාවිච්චි කරනවා අපි. හරි virtual box කියන එක පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා දැන් නැතදී. මෙහෙම දන්නකො Windows උඩ hard එක තියෙනවා. අපේ laptop එකේ Windows දාලා තියෙනවා. Windows open වුණාට පස්සේ අපි මොකද කරන්නේ virtual box දාලා ඉවරලා අපි මොකද කරන්නේ? Ubuntu install කරනවා. ඒ virtual box එක ඇතුළට. හරිද? type 2 එක කියන්නේ. ඔය type 2 එක මම ඉස්සෙල්ලා කියමු type 1 එක තවත් පස්සේ තේරෙන්නේ නැහැ. type 2 එකේදී වෙන්නේ මොකද්ද? hyper කියන්නේ host OS එකක් තියෙනවා. Windows එක නැත්නම් Linux එක ගන්නකො. කියන්නේ ඒ OS එකක් තියෙනවා. ඒ OS එක උඩ hyperOS එකක් දුවනවා. OS එක උඩ hyperOS එකක් දුවනවා කියන්නේ ඒ OS එක උඩ මොකද්ද? illusion එකක් හදනවා machine එකේ. එතකොට මොකද වෙන්නේ? ඒ host machine එක උඩ තමයි අරක දුවන්නේ. hyperOS එක. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් hyperOS වෙනම run කරන්න. කියන්නේ ඒ machine එක උඩ Linux එක උඩ hyperOS එක දුවලා ඉවරලා Linux පාවිච්චි කරනවා. එතකොට අර restart කරලා යන විදිහ නෙමෙයි. අපි සාමාන්‍ය machine එක restart කළේදී අර Ubuntu තෝරගන්නවා වගේ නෙමෙයි. Windows පාවිච්චි කරගෙන ඉන්න ගමන් අපිට ඕන නම් Linux පාවිච්චි කරන්න අපි කරන්නේ අර hyperOS එක උඩ තියෙන Linux එක පාවිච්චි කරන එක. මේක blue stack කොයි ගන්නද? ඒ වගේ කියනකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ දැන් මේවා කියනවා මේ hyperOS technology. කියන්නේ Windows වල දැන් පාවිච්චි කරන hyperOS තමයි Hyper-V කියන Hyper-V කියන Hyper-V කියලා Windows වල තියෙනවා hyperOS එක. වා කියලා මේ දැන් මේ අපිට කතා මේක කියනවා මේ Hyper-V කියලා. ඔයාලට කියොත් turn Windows features and on off කියන එක දැන් මේ සාමාන්‍ය ඔයාලා app එකකට turn Windows on and off කියන එකෙන් පුළුවන් ඔයාලට ගිහිල්ලා මේ hyperOS එක active කරගන්න හරි deactivate කරගන්න හරි. turn Windows features on and off කියලා දැන් search කරලා බලන්න ඔයාලා app එකේ පුළුවන් නම් Windows features on and off කියලා හරිද මේක කියනවා යාමට බැන්න මම කියන්නේ මේ බලන්න මේකේ තියෙන Hyper-V කියලා එකක් මේ ඒ යට තියෙන Hyper-V කියලා එකක් ඒ නිකන් උඩ ගියාම බලන්න tool bar එකක වෙනවා provide services and management tools for creating virtual machines and their resources හරිද virtual box එක කඩ කරන්නේ නිකන් මේ type 2 hyperOS එකක් විදිහට එතකොට එයා මොකද කරන්නේ Windows තුල Windows run වෙන ගමන්ම තව Linux වගේ එකක් run කරන්න පාවිච්චි කර මේ දෝක දැන් මම ගහගෙන ඉන්නේ මගේ එකේ තියෙන එහෙම Windows box දාලා ඒකේ boot දාන්න Windows server දාන්න හරිද එහෙම පාවිච්චි කරන්න පුළුවන් හරිද එහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මොකද කරන්නේ අපිට අපේ machine එකේ තියෙන application run කරන්න පුළුවන් අර virtual machine වල තියෙන ඒවා run කරන්න පුළුවන් හරිද ඒ type 2 එක type 1 එකේදී මොකද්ද වෙන්නේ එහෙම එකක් නැහැ तो මේ type 2 එකේ තියෙන අවාසිය තමයි අපිට මේ bare metal hardware වල තියෙන support එක ගන්න හරි අමාරුයි. ඒ underline hardware එක තියෙන host එකක් යටනේ host OS එකකුත් තියෙනවා ඒකත් යට තමයි hardware එක දුවන්නේ. ඒකේ තියෙන මේ support එක හරි අඩුයි. එහෙම support එකක් නෑ ඇත්තටම මේ type 2 එකේදී. හැබැයි type 1 එකේදී type 1 ඒකට උදාහරණයක් අපිට කියන්න පුළුවන් ESXi කියන ESXi කියන type 1 hyperOS. ඔයාලා මතක තියෙනවා මතක ආයත මම කරනවා. අපි virtualization workshop එකේ කිව්වේ මේ type 1 hyperOS කියලා. ඒකට වාචික type 1 hyperOS. ඒ කියන්නේ අපි machine එක තියෙනවා. ඒ machine එක වල පුංචි hyperOS එකක්. hyperOS එක කියන එක OS එක වගේම නැහැ. ඒකෙන් කරන්නේ අර multiple copies හදන එක විතරයි. type 1 කියන hyperOS එක මේ sorry කියන්නේ hyperOS එකත් තියෙන operating system එක වගේම දෙයක් නෙමෙයි. ඔයාලා හිතන්නේ type 1 hyperOS එක කියන්නේ operating system එක වගේ දෙයක් කියලා. නෑ ඒක ඒකෙන් කරන එකම වැඩේ තමයි hardware එකේ multiple copies හදන එක. හරිද? ඒක operating system එකක නෑ. පුංචි දෙයක් ඒක පුංචි එකක්. එතන මොකක්ද කරන්නේ මේ type 1 hyperOS level එකේදී hardware එක තියෙනවා. මේ hardware උඩ අර hyperOS එක දුවනවා. ඔය ESXi කියන hyperOS එකත් එහෙමයි.
ඊළඟට vSphere එකක් තියෙනවා. ඒකත් එහෙමයි. නැත්නම් vSphere එකනේ අතට දුවන්නේ ඔය ESXi කියන hypervisor තමයි. හරිද? එතකොට type 1 එකේ මොකද්ද වෙන්නේ? ඒක bare metal hard drive උඩ තමයි type 1 hypervisor දුවන්නේ. හිතන්න පුංචි software එකක් කියලා. software එක නෙමෙයි. පුංචි OS එකක් වගේ එකක්. operating system එක නෙමෙයි. ඒ වගේ දෙයක්. මෙයා කරන එකම දේ තමයි hard drive එකේ multiple copies හදන එක. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ type 1 hypervisor එක උඩ දුවනවා Windows Linux එහෙම දෙයක් දුවනවා. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි host කරන්න OS එකක් නැහැ. ඒ කියන්නේ දැන් අපි type 2 එකේදී කරනවා host OS එකක් කියලා එකක් තියෙනවා. ඒ host OS එක කියලා කියන්නේ අර hypervisor එකේ තියන් ඉන්නේ වෙනම OS එකක් තියෙනවා. හරිද? guest OS කියලා කියන්නේ අර hypervisor එකේ මේ type 2 කියන hypervisor එකේ තියෙන්නේ host machine එකක් වල host operating system එකක් වල Windows කියලා ගන්නකො. ඒ Windows කියන මේ host operating system එක උඩ hypervisor එකක් run කරලා ඒ hypervisor එක උඩ Windows හරි Linux හරි තව මොකක් හරි එකක් run කරලා තමයි කරන්නේ. අපි ඒවට කියන්නේ guest OS කියලා. host OS එකක් උඩ දුවනවා අපි කියන්නේ guest OS කියලා. හරිද? හැබැයි අපි කතා කරන type 1 hypervisor එකේදී එහෙම host කරන්න OS එකක් නැහැ. ඒකේ තියෙන්නේ type 1 hypervisor විතරයි. අපි ඒක උඩ දුවනවා Windows දුවනවා Linux දුවනවා තව ඒවා දිනනවා ඒ ඔක්කොම දුවන්නේ bare metal hardware කියන්නේ උඩ දුවන type 1 hypervisor එකේ. type 2 hypervisor එකේදී එම bare metal කියන අපි ඇත්තම hardware උඩ bare metal කියලා අපි පාවිච්චි කරන වචනේ තමයි bare metal hardware කියලා කියන්නේ. හරිද? bare metal hardware කියන වචනේ තේරුම අපි අර bare metal කිය ඇත්තම මේ host කරන operating system එක නැතුවම දුවන එක. හරිද? host OS එකක් නැතුව run කරොත් ඒකට අපි කියන්නේ මේ bare metal කියලා. host කරන OS එකක් නැතුව run කරොත් අපි කියන්නේ bare metal කියලා. ඒතකොට මේ type 1 hypervisor එක කියන්නේ bare metal hardware, bare metal type visor, bare metal hardware දුවන එක. හරිද? මේක type 1 type 1 hypervisor type 2 hypervisor කියලා මෙතන පෙන්නලා තියෙනවා බලන්න හොඳට. මේ virtualization ඊළඟ යට තියෙනවා මේ figure එකක්. figure 72 කියලා එකක් තියෙනවා. virtualization method කියලා බබුවක් එකක් තියෙනවා. ඒකයි type 1 hypervisor තියෙනවා, type 2 hypervisor තියෙනවා. හරි බලන්න ඒකේ තියෙන hypervisor ටික. vSphere කියන එක, Hyper-V කියන එක, ඊළඟට XM, EXX server 10 මෙන්න මේ ඔක්කොම type 1 hypervisors. ඒ කියන්නේ bare metal hardware උඩ දුවන්නේ. බලන්න මොකද්ද මේ Hyper-V කියන ටෙක්නොලොජි ගහන්නේ Microsoft ලා Hyper-V කියලා ගහන්නේ vSphere ගහන්නේ අපි දා assignment එක දීලා තිබ්බේ අන්න ඒගොල්ලෝ VMware තමයි ගහන්නේ ওই vSphere කියන hypervisor එක. එයාලා තව ගහනවා ESX කියන server මේ type 1 hypervisor. හරිද? type 2 hypervisor උදාහරණ VMware workstation 1 මේක කිව්වේ එදා අර මේ assignment එක ලියද්දි VMware ගැන ලියන්න එපා. මොකද VMware කියන්නේ ඒක ලොකු brand එකක්. එයාලා ගහනවා එක එක hypervisors දැන්. හරිද? ඒතකොට මේ type යාගේ workstation 1 කියලා කතා කරනවා. මෙතන අපි මම මෙතන කතා කරලා තියෙනවා hypervisors ගැන. ඊට අමතරව යාගේ තියෙනවා vSAN අනම්මනම් එහෙම දේවලුත් තියෙනවා. හරිද? මෙතන ගත්තොත් එහෙම මේකෙදි වෙන්නේ දැන් අපි කතා කරන type 1 hypervisor type 1 hypervisor නේ type 1 hypervisor එකදී වෙන්නේ bare metal hardware උඩ තමයි hypervisor දුවන්නේ. ඒ කියන්නේ guest මේ host කරන operating system එකක් නැහැ. හැබැයි type 2 එකේදී අර hardware උඩ දුවනවා host operating system එක. ඒ host operating system උඩ hypervisor එක දුවනවා. ඒ hypervisor උඩ virtual machine run වෙනවා. type 1 එකේදී වෙන්නේ hardware තියෙනවා type 1 hypervisor තියෙනවා ඒ උඩ virtual machine තියෙනවා. ඕක තමයි මේකෙදි වෙන්නේ. හරිද? ඒ virtual machine වලට අපි දාන්න වෙනවා මොනවද? operating system. operating system දාන වෙලදී hypervisor වල දාන්නේ නෙමෙයි ඒක අපි දාන්න ඕන එක. හරිද? අපි දැන් පොඩ්ඩක් hypervisor requirements ගැන කතා කරන්න කලින් බලමු නිකන් hypervisor hypervisor 2 ගැන පොඩ්ඩක්. මේ hypervisor 1 එකේ hypervisor 2 එකේ වෙනස තමයි එකක් type 1 එක type 1 එක ගත්තොත් ඒක දුවන්නේ host OS එකක්. අපි කියන host කරනවා කියන්නේ අපි ගෙදර ඉඳලා
අපිට ගෙදරක් තියෙනවා කියලා. ඒක type 1 hypervisor එකට එහෙම ගෙදරක් නැහැ. හැබැයි type 2 එකට එහෙම ගෙදරක් තියෙනවා. එයා ගෙයක් ඇතුලේ ඉඳන් තමයි තව virtualization කරන එක කරන්නේ. හැබැයි type 1 එකට එහෙම ගෙන්නේ host කරන්න කවුරු hosting host කියන්නේ operating system එකක් නැහැ type 1 hypervisor එක දුවන්නේ. එයා දුවන්නේ කෙලින්ම hardware උඩ. හැබැයි type 2 කියන type 1 මේ hypervisors දුවන්නේ operating system එකක් උඩ. type 1 එක දුවන්නේ hardware උඩ, type 2 දුවන්නේ operating system එකක් උඩ. හරිද? તો type 2 කියන එකනට hardware support එක නැහැ. යාට තියෙන operating system එක support එක. හරිද? support එක ඇත්තම නැත්නම් අඩුයි. අපි නේද නැහැ කියලා තමයි no support කියලා තමයි කියන්නේ. හරිද? මේ දේ ගොඩක් පැහැදිලිව වඩ virtual box එක දාලා තිබ්බනම් කියන්නේ. කලින් පාස් කළේ virtual box එකක් රන් කරලා තිබ්බනම් ඒකෙදි තේරෙනවා අපි virtual box රන් කරලා ඉවරලා ඊට පස්සේ ඒක අපි virtual machine එකක් හදනවා. virtual machine හදලා ඉවරලා ඒක start වෙනවා. ඒක start වෙනකොට අපි සාමාන්‍ය machine විදියට boot කරලා ගන්නවා. ඊට අපිට Windows ගන්න ඕන Windows CD එක ඕනේ. මේ දේවල් ඔක්කොම එනවා නික අපි මේක නිකන් ඔක්කොම hypervisor එකේදී වෙන වැඩේ වගේ ලස්සනට වෙනවා. ඒතකොට කවුරු virtual box time පාවිච්චි කරලා තියෙනවා නම් හරි ලේසි තේරුම් ගන්න type 1 hypervisor එක type 2 hypervisor එක. හරිද? ඒ virtual box කියන්නේ hypervisor එකක් කියලා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ඒක තේරුම් ගන්න ලේසි ඒකට. හරිද? ඊළඟට පළවෙනි යන JVM එක ගැන මම කොහෙද අහලා තිබ්බ මට මතකයි Java virtual machine එක ගැන සර් කිව්වා මට මතක විදියට. ඒ ගැන පොඩ්ඩක් කියන්න. Java virtual machine කියලා කියන්නේ සාමාන්‍යයෙන් Java දුවන්න අපි මොකක්ද කරන්නේ? Java virtual machine දාගන්න machine එකට. සාමාන්‍යයෙන් Java කියන එක දුවන්න run කරන්න Java කියන දේ මේ මම මේ ගැන කියන්නේ සර්ගේ ලෙක්චර් එකකට ගතුණා සර් මට මතකයි මේක H එකේදී කිව්වා. Java virtual machine එක ගැන. හරිද? මේ නිසා කිව්වේ මේ පොඩ්ඩක් මතක් කරගන්න. හරිද? Java virtual machine එකේ තියෙන බාසි තමයි අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ Java code එක Java virtual machine එකේ තියෙන code එකක් අපිට පුළුවන් ඉන්ටර්නෙට් හරහා යවන්න. මේ හරිද? ඊට පස්සේ තව කොහේ හරි Java මේ Java virtual machine එකක් තියෙනවා නම් ඒක මේ ඒ code එක run කරන්න පුළුවන්. ඔය Java කියන දේ මේ මොකද්ද? බෙගතොත් එහෙම Java කියන්නේ අපි කියනවා මේ Java තිබ්බොත් Java කියන දේ හැම machine එකකම Java දුවන්න පුළුවන්. දැන් අපි ගත්තොත් C++ කියන එකේ code එකක් ගහලා දැන් නෙමෙයි සාමාන්‍යයෙන් C++ එකේ C# වලින් code එකක් ගහලා ඉවරලා අපිට ඒක දුවන්න පුළුවන් Windows තියෙන machine එකක. හරිද? හැබැයි මේ Java දුවන්න පුළුවන් මේ Java virtual machine එක කොහේ හරි අපි install කරලා තියෙනවා නම් අපිට පුළුවන් මේ මොකද්ද Java application එක run කරන්න පුළුවන් JVM කියන එක දිනනවා. Java virtual machine එක තියෙනවා නම් Java ඕන තැනක run කරන්න පුළුවන්. හරිද? එතකොට මේක advantage එක මතක තියාගන්න මේක. මොකද නිකන් අහුවොත් එහෙම මතක තියාගන්න Java code එක ඉන්ටර්නෙට් හරහා යවන්න පුළුවන්. ඊට පස්සේ ඒ Java virtual machine තියෙන machine එකේදී ඒක run කරන්න පුළුවන්. හරිද? මේක නිකන් මතක තියාගන්න කිව්වේ මොකද smart sure නැති හින්දා මේ. Java virtual machine එකට පොඩ්ඩක් කියවු හින්දා මම කියන්නේ. හරිද? ඊළඟට තමයි මේකේ වාසියක් යහුව ගොඩක් වල වාසිය අහගෙන යනවා හිතනවා. Java virtual machine එකේදී වෙන්නේ Java code එක අපිට ඉන්ටර්නෙට් හරහා යවලා ඒක ඊළඟ Java virtual machine එකක් කොහෙද තව තියෙනවා නම් ඒක run කරන්න පුළුවන් Java code එක. හරිද? ඊළඟට hypervisor එකක් අද hypervisor එකට තියෙන්න ඕන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. hypervisor එකේ තියෙනවා requirements. එකක් තමයි safety, fidelity සහ efficiency කියන එක. safety කියලා කියන්නේ ඒ hypervisor එක ගත්තොත් එහෙම hypervisor තියෙනවනේ virtualize කරන resources ටික. ඉන්නේ ඒ සම්පූර්ණ resource වලම control එක සම්පූර්ණයෙන් තියෙන hypervisor එකට. හරිද? මේ කියන්නේ have full control of resources. තමන්ට අදාළ තියෙන resource වල සම්පූර්ණ බලය තියෙන්න ඕනේ hypervisor එකට. තමන්ට control කරන්න හැකියාව තියෙන්න ඕනේ. have full control of the resources. ඒකයි safety කියලා කියන්නේ. fidelity කියලා කියන්නේ හිතන්න අපි bare metal hardware මොකක්ද processor එක run කරනවා. මේ sorry මොකද්ද? මොකක්ද program එක run කරනවා.
හරිද? ඒ කියන්නේ දැන් host operating system එකක් තියෙනවා. ඒ operating system එකට දාලා අපි මොකද program එක run කරනවා. අන්න ඒ වගේම run කරන්න පුළුවන් වෙන්න ඕනෙලු virtual machine එකේදී. අන්න එකයි fidelity කියලා කියන්නේ. A process should exhibit same behavior කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ bare hardware උඩ දුවන program එකක් වගේම run කරන්න පුළුවන් වෙන්න ඕනෙලු virtual machine එක run කරන program එකක්. ඒකයි fidelity කියන්නේ. ඒ කියන්නේ අපි දැන් Windows දාලා ඉවර Windows දාලා ඒක මොකක්ද program එක run කරනවා කියලා. ඒ වගේම පුළුවන් වෙන්න ඕනෙලු hypervisor එකක් දාලා ඒ hypervisor එක උඩ OS එක දාලා ඒකේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරනවා නම් ඒකත් අර වගේම අපි හાર્ඩ්වෙයාර් උඩ දුවන ඇප්ලිකේෂන් එකක් වගේම රන් කරන්න හැකියාවක් තියෙන්න ඕනෙලු. අන්න ඒක තමයි ෆිඩලිටි කියලා කියන්නේ. කියන්නේ ඒ දෙකේම behavior එක සමාන වෙන්න ඕනේ, same වෙන්න ඕනේ කියන්නේ. a process should exhibit the same behavior. ඒ අර bare hardware උඩ දුවන එකේ virtual machine එක උඩ දුවන ප්‍රෝග්‍රෑම් එකේ behavior සමාන වෙන්න ඕනේ. එක වගේ වෙන්න ඕනේ කියලා තමයි fidelity කියලා තියෙනවා. ඒක hypervisor එක ඊළඟ තියෙනවා hypervisor එකේ තියෙනවා ඊළඟ comment එක තමයි virtualization වලදී එකක් safety full control එක තියෙනවා අනිත් තමයි එක විදිහට program එක behavior තියෙනවා. ඒ හැසිරීම එක වගේ වෙනවා දෙකේදීම. ඊළඟට තමයි efficiency එක. ඒකත් තමයි ඊළඟට efficiency කියන එක. VM code should run without hypervisor intervention. ඒ කියන්නේ hypervisor virtual machine උඩ run වෙන ගොඩක් code run වෙන්න පුළුවන් වෙන්න ඕනෙලු hypervisor එකේ මැදිහත් වීම නිරන්තරයෙන් නැතුව. කියන්නේ හැම වෙලෙම hypervisor එක ඇඟිලි ගහන්න නැතුව හැකියාවක් තියෙන්න ඕනේ virtual machine එකේ තියෙන code වල run වෙන්න. VM code should run without hypervisor intervention. ඒ හැම වෙලෙම මේ ඇඟිලි ගහන්න නැතුව මැදිහත් වීමක් නැතුව හැකියාවක් තියෙන්න ඕනේ hypervisor මේ virtual machine වල තියෙන මේ code run කරන්න. හරිද? ඒක තමයි efficiency කියලා තියෙන්නේ. එතකොට මේ efficient එක ගැන කතා කරද්දී අපි මේ ඉස්සෙල්ලාම උදාහරණ මේ safety කියන එක දිහා හරිද? ඒක අපි safety කියලා කිව්වේ සම්පූර්ණ control එක තියෙන කතාව. හරිද? මේක තමයි අසල efficient. අපි efficient ගැන කතා කරමු. efficient එකේදී මොකද වෙන්නේ? මේකදී සමහර instruction තියෙනවා guest operating system එක directly run කරන්න පුළුවන් ඒවා. හැබැයි සමහර දේවල් තියෙනවා guest operating system guest OS එකට මේ guest OS එක කියලා කියන්නේ virtual machine එක උඩ දුවන operating system. හරිද? guest operating system එකක් කියලා කියන්නේ virtual machine එක උඩ run කරන operating system එකට තමයි අපි කියන්නේ guest operating system එකක් කියලා. તો සමහර instruction තියෙනවා මේ guest operating system එක කෙලින්ම direct කියන්නේ hypervisor එකේ මැදිහත් වීම නැතුව run කරන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා එහෙම බෑ. ඒකට ඕන වෙනවා කාගේද මේ මොකද මේ hypervisor එකේ මැදිහත් වීම අවශ්‍ය නැහැ. හරිද? සමහර ඒවා තියෙනවා මේ security ගැන කතා කරද්දී ඔය තියෙන ප්‍රශ්න තමයි දැන් අපි කියවනේ full efficiency එකේදී අපි කියවනේ ගොඩක් code මේ hypervisor එකේ මැදිහත් වීම නැතුව දුවන්න පුළුවන් කියනවා. හැබැයි සමහර ඒවා තියෙනවා එහෙම hypervisor එකේ මැදිහත් වීම අවශ්‍ය නැහැ. හරිද? එහෙම දේවල් තියෙනවා. එතකොට හිතන්න දැන් hypervisor එකේ මැදිහත් වීම අවශ්‍ය වෙන operating මේ මොකක්ද process එකක් තියෙනවා කියලා instruction එකක් තියෙනවා කියලා එහෙම වුණාම එයා track කරනවා කියන්නේ එයා මේ කාටද මේ අපේ hypervisor එකට කතා කරන්න සිද්ධ වෙනවා කාටද guest operating system එකට. මොකද guest operating system එක හැමදේම කරන්න බෑ. ඒක කියන්නේ මේ ගොඩක් වෙලාවට හැකියාව දෙන්නේ. බොහෝ දුරට හැම වෙලේම නෙමෙයි ගොඩක් වෙලාවට හැකියාව තියෙන්න ඕනේ guest operating system එකට තමන්ගේ වැඩේ කරගන්න. කියන්නේ හැම වෙලේම මැදිහත් වෙන්නේ නැතුව hypervisor එක ගොඩක් දේවල් එයාටම කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. හරිද? ඒක සමහර දේවල් තියෙනවා එහෙම බෑ hypervisor එක මැදිහත් වීම අවශ්‍ය වෙන වෙලාව. ඒක කතා කරොත් එහෙම virtual machine වලදී memory එකත් එක්ක page table වල කතා වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවට අපි සමහරවිට අවශ්‍ය වෙනවා මොකේද මේ hypervisor එක මැදිහත් වීම. එතන අපි සිද්ධ වෙනවා hypervisor එක trap කරන්න. some create traps. trap කරනවා කියන්නේ hypervisor එක කතා කරලා එයාගේ support එක අපිට අවශ්‍ය වෙනවා වැඩේ කරන් යන්න. හරිද?
ඒක තමයි කියන්නේ ඔය for being efficient some instructions of the guest OS are executed directly. සමහර ඒවා පුළුවන් directly කරන්න. හැබැයි සමහර දේවල් වලට hypervisor මැදියක් තියෙනවා. ඒ fidelity කියන්නේ ඒක. fidelity එකේදී hardware support එක අවශ්‍යයි කියලා කියනවා. fidelity කියලා කියන්නේ මොකද්ද? අපි hardware එක උඩ දුන application එකක් වගේම run කරන්න පුළුවන් වෙන්න ඕනේ. virtual machine එකේ උඩ run කරන program එකක්. අන්න ඒකට අපිට අවශ්‍ය වෙනවා hardware support එක. හරිද? Some instructions are sensitive. මේ කියන්නේ මොකද්ද? Some instructions මේ security ගැන මේ කියන්නේ. Some instructions but the things sensitive. එතකොට එයාට සිද්ධ වෙනවා kernel එකට කතා කරන්න. kernel එක කියන්නේ hardware එක low level එක. අන්න ඒක කතා කරන්න වෙනවා. හරිද? ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා මොකද? kernel mode එකත් එක්ක run kernel mode එක run වෙනවා hypervisor එකට කතා කරන්න වෙනවා. Some others are privileged will cause a problem. හරිද? එතකොට මොකද virtual machine එක සාමාන්‍යයෙන් run වෙන්නේ user space එකේ. user process එකක් විදිහට. ඔයාලට මේකට උදාහරණයක් විදිහට ගත්තොත් මොකක්ද? යන්නකෝ 480 පිටුවේ තියෙන පින්තූරයක්. ඒ hypervisor එක දුවන්නේ kernel level එකේ. හරිද? එතනින් උඩ දුවන operating system දුවන්නේ user space එකේ. ඒක virtual machine එක උඩ තියෙන user process. හරිද? ඒවා තමයි. එතකොට උඩ තියෙන user process එකට සිද්ධ වෙනවා type 1 hard එක access කරන්න type 1 එක hypervisor එක යවන්න. එතකොට මේව sensitive හරි. sensitive instructions. එතකොට සාමාන්‍යයෙන් කොහොමද virtual machine එකක් දුවන්නේ නිකන් user process එකක් වගේ. දැන් අර මම කිව්වේ මේ desktop එකේ නිකන් application එකක් අපිට virtual machine run කරන්න පුළුවන් කියලා. ඒ වගේ. So virtual machine එකේ තියෙන user process එතකොට. virtual machine එකටත් තියෙනවා user process. ඇයි එහෙම වෙන්නේ? මෙතනදී hypervisor එකෙන් කරන්නේ ඇත්තම hardware වගේ පෙන්නන මේ අර user process එකට. හැබැයි ඇත්තම hardware නෙමෙයි. ඒකේ තියෙන virtual machine එක. ඒක virtual machine එකේ virtual machine එක නිකන් පෙන්නන hardware level එකක් වගේ. හරිද? එතකොට ඒකට තමයි දුවන්නේ user process. ඇත්තම ගත්තොත් virtual machine එකත් නිකන් user process එකක් වගේ. හරිද? virtual machine කියන්නේ user process එකක්. ඒ user process එක තව user process එකක්. ඒ user process ඇතුලේ තව user process දුවනවා. virtual machine ඇතුලේ දුවන process වලට අපි කියන්නේ user process කියලා. හැබැයි virtual machine එක කියන්නේ user process එකක්. හරිද? එතකොට අපි මේ virtual machine එකත් එහෙම මේ sensitive instruction එක කියන්නේ kernel level එකේ තියෙන instruction access කරන්න බෑ virtual machine වලට. හරිද? එහෙම කරන්න නම් එයාට සිද්ධ වෙනවා kernel එකට call කරන්න. හරිද? hardware level එකට. ඒ කියන්නේ low level එක type 1 high version දුවන්නේ මොකේද? මේ kernel mode එකේ. මේ low level එකේ. හිතන්න මේ virtual machine එකක් උඩ තියෙන මේ operating system එකක් kernel call එකක් දානවා කියන්නේ. kernel එකට instruction එක මේ kernel execute kernel mode එකේ දුවන්න ඕන instruction එක run කරා කියලා. එතකොට එයා trap කරනවා hypervisor එකට. ඉතින් trap කරනවා කියන්නේ අපි call කරනවා වැඩක් කියලා. trap එකක් යවනවා hypervisor එකට. අයියේ මොකද එයාට අර sensitive information access කරන්න හැකියාවක් නැහැ. හරිද? එතකොට හිතන්න මොකක් හරි අදාළ operating system එක. So අදාළ මේ CPU එකට virtualization technology run කරන්න බැරි නම් අර operating system එකෙන් එන මොකද මේ instructions වැඩක් මේ execute කරන්න බෑ. ඒ කියන්නේ ඒ අදාළ CPU එක virtualization technology වලට අනුව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර virtual machine එකෙන් එන instruction එක execute කරන්න බෑ. එහෙම කතාවක් කියනවා. හරිද? අපි ඒක මතක කරලා අපි යනකො මේකට දැන් මෙතන කතා කරන්නේ some instructions are sensitive should run kernel mode. Some other privilege will cause a trap. trap කරනවා කියන්නේ kernel එකට යනවා. හරිද? මේ කාටද? hypervisor එකට. හරිද? ඊළඟට අපි ඊළඟට යමු. paravirtualization කියන්නේ. මේ paravirtualization කියලා කියන්නේ virtualization කරගන්න බෑ. අපි දැන් කරන virtualization වගේ නෙමෙයි. hypervisor දුවලා එහෙම කතාවක් නෙමෙයි. මේක ටිකක් paravirtualization කියන එක ටිකක් වෙනස්. හරිද?
ඒ කියන්නේ මේකෙන් කරන්නේ සාමාන්‍ය hypervisor එකෙන් කරන්නේ මොකද්ද? සම්පූර්ණ virtual machine එකක්ම දෙන එක. හරිද? ඒ කියන්නේ යට තියෙන hardware එක වගේම කොපියක් පෙන්වන එක තමයි virtualization වලදී වෙන්නේ. හැබැයි para virtualization එකේදී එහෙම කරන්නේ නැහැ. ඒකෙදි කරන්නේ machine එක software interface එකක් විතර පෙන්වන එක. para virtualization වලදී. මේකෙදි කරන්නේ hypervisor set of hypervisor quality එක offer කරන එක විතරයි කරන්නේ. virtualization අපි කලින් කතා කරපු virtualization එකේදී වෙන්නේ virtual machine එකක් සම්පූර්ණයෙන් පෙන්වන එක. හරිද? දැන් para virtualization එකේදී වෙන්නේ මොකද්ද? a machine like software interface. software interface එකක් පෙන්වන එක. සම්පූර්ණ virtual machine එකක් නෑ පෙන්වන්නේ software interface එකක්. දැන් මේකෙදි කරන්නේ hypervisor quality එකක් offer කරන එක. හරිද? hypervisor call offer කරන එක තමයි මේකෙදි වෙන්නේ para virtualization එකේදී. හරිද? එනනම් කියන මාරුකුළු කෝ hypervisor quality එකක් වෙනවා නේද මෙයාට ඒක software interface එකක් වගේ තමයි කියලා මෙතනදී කියන්නේ ඒක සම්පූර්ණ machine එකේ software interface එකක් වගේ වෙනවා එතකොට මොකද වෙන්නේ යාර සම්පූර්ණ facilities නෑ hypervisor quality එකක් විතර offer කරන්නේ එතකොට හිතන්නකෝ guest operating system එක මොකක් කරලා වැඩක් කරගන්න ඕන නම් එයා hypervisor එකම අර මෙච්චර දාර virtualization කියන technology එකේදී අපි කරන hypervisor call එක කරලා එහෙම කතා කරන්නේ මේකෙදි වෙන්නේ මේ දැන් user එක මොනවද ඕනනම් sensitive operations කියන්නේ කරගන්න. يعني page table එකක් අප්ඩේට් කරගන්නවා කියලා. page table එකේ sensitive information එක. අපි කතා කරන්නේ ඒකට page table දේවල් අපි රන් සාමාන්‍ය memory එකේනේ. එතකොට guest ඕන නම් මොකක් හරි වැඩක් මේ sensitive information access කරන්න යාට දෙන hyper call එකක් යවන්න. දැන් අරගෙන අපි කලින් කිව්වේ trap කරලා ඉවරලා කාටද hyper එහෙම කතා කරන්නේ. දැන් මේකේ තියෙන්නේ hyper calls පාවිච්චි කරලා. hyper calls පාවිච්චි කරලා තමයි වැඩේ කරන්නේ. මේ para virtualization කියන්නේ හරි simple සහ fast කියලා කියනවා. මොකද මේක සම්පූර්ණ අර bare metal hardware එක මෙහෙම පිටින්ම පෙන්වන්නේ නැහැනේ. අද hyper cost එක software interface එක වගේ දෙයක් පෙන්වන්නේ. ඊළඟට para process level virtualization කියලා. හරිද? process level virtualization. මොකද මේක සාමාන්‍ය එකපාරින් තේරුම් ගන්න පුළුවන් මේ subject මේ topic එක නෙමෙයි කීප සැරයක් වඩ බලන්න වෙනවා. virtualization part එක. හැබැයි virtualization කියන්නේ තේරුම් ගන්න අර fundamental එක අනිවාර්යෙන් hypervisor එකේ තේරුම් ගන්න ඕනේ. hypervisor එක කියන්නේ මොකක්ද තේරුම් ගන්න නැතුව එතනින් යා virtualization එක කතා කරන්න බෑ. ඔය සම්පූර්ණ virtualization කියන දේ තියෙන්නේ hypervisor කියන දේත් එක්ක. හරිද? ඊළඟට para virtualization කියන්නේ මේ process level virtualization කියන්නේ process එකක් different OS වල different operating system වල නැත්නම් different architecture වල run කරන්න පුළුවන් එක තමයි ඔය process level කියන්නේ process එක. virtual machine කතාව නම් කියන්නේ process එකක්. a process to run on a different system. සම්පූර්ණ virtual machine කතාව නම් කියන්නේ process එකක්. ඔය process එකක් පුළුවන් different system වල different operating system වල එක process එකක් run කරන්න පුළුවන්. ඒක තමයි process level. process level කියන්නේ ඒකයි. දැන් අපි කතා කරලා ඔච්චර කතා කරපුවාම operating system එකක් තියෙනවා. එහෙම කතා වන්නේ දැන් මේකේ process level virtualization එක. එතකොට මේකෙන් කරන්නේ process එකට ඉඩ දෙනවා එක machine එක run කරන්න. එක machine එක operating system උඩ run කරන්න යා හැකියාව සාස්ත්‍ර දෙනවා process level virtualization එකේදී. මේ hardware 0 type 0 type version එක type 1 එකයි type 2 type 0 එකයි. ඊළඟ කතා කරන්නේ එක levels ගැන කතා කරනවා බලන්න වල මං වලින් කලින් කිව්ව තුරයක්. පෙන්නවා 480 දී. අන්න ඒක ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ type sorry. මේක hypervisor එක තමයි වැඩිම privileges තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ring 0 එකේදී අපි කතා කරනවා. ඒ කියන්නේ sorry. ඔයන්ද 480 කියන පින්තූරෙට ඔගේ ring කතාවක් තියෙනවා. ඔගේ වැඩිම 480 කියන පින්තූරේ ඒකේ වැඩිම privileges තියෙන්නේ
හයි පොයිසර් එකට. ටයිප් 1 එකට. ප්‍රිවිලියස් කියන්නේ වැඩිම එයාට ගොඩක් ඩෙවලොප්මන්ට් හද ටික තියෙන්නේ වැඩිපුරම ඩෙවලොප් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ ටයිප් හයි පොයිසර් එකට උඩ. හරිද? හයි පොයිසර් එකට තමයි වැඩිම ප්‍රිවිලියස් තියෙන්නේ. හරිද? ටයිප් 1 එක. හරිද? ඊළඟට අඩුවෙන්ම තියෙන්නේ යූසර් ප්‍රොසෙස් වලට. යූසර් ප්‍රොසෙස් කියන්නේ යූසර් මෝඩ් එකේ දුවන එක. applications of office වගේ පැකේජ් එකක් හරි මොකක්ද ඒවා තමයි යූසර් ප්‍රොසෙස් කියලා කියන්නේ. ඔය ඒකට guest operating system එකට තියෙන intermediate එකක්. intermediate ඒවා. හරි. ring 1 එකේ දුවන්නේ guest operating system එක. ඒකට තියෙන්නේ intermediate privileges තමයි. ඒ අතරමැදිව තමයි තියෙන්නේ. ඔයාලට ගොඩක් sensitive information එහෙම පාවිච්චි කරන්න බෑ. කාටද user process වලට හින්දා යා සිද්ධ වෙනවා කර්නල් එකට කතා කරන්න ඔන්න ඔහොම කතා ටිකක් තමයි තියෙන්නේ. ඊළඟට memory virtualization. හරිද? සාමාන්‍යයෙන් මොකද්ද virtual memory එක කතා කරන්නේ? හරිද? අපි සාමාන්‍යයෙන් virtual memory කතාවක් කිව්වා. ඒක කියන්නේ virtual pages ටික page frame එක map කරපු එක physical memory එකේ. ඒක දැන් මේකෙදි දැන් කියන්නේ machine එකක් as a machine එකක්. ඒක දැන් virtual machine memory කතාවක් දැන් යනවා machine එකක් as a machine එකක්. දැන් කලින් කියේ නිකන් virtual machine එකේදී physical memory එකක් කතා කරන එකනේ. මේකෙදි ඕක කතාව වෙනස්. මේකෙදි virtual machine එකට තියෙන්නේ virtual machine එකෙන් generate කරනවා virtual pages. එයා link කරනවා virtual machine එකෙන් generate කරන virtual page තියෙනවා physical frame තියෙනවා. ඒ දෙක සම්බන්ධ වෙන්න ඕනේ. ඊට අමතරව virtual machine එකේ තියෙන virtual address එක සම්බන්ධ වෙන්න ඕනේ virtual machine එකෙන් generate කරන virtual pages. හරිද? page tables within page tables වගේ ඒකට කියන්නේ page table එකක් ඇතුළේ තවත් page table දුන්නා වගේ. හරිද? මේකද නිකන් confuse වෙලා වගේ line එක පොඩ්ඩක් නිකන් තියෙනවා. හරිද? ප්‍රධානනේ මෙන්න මෙහෙම ගත්තා. හරිද? virtual machine එකක දුවන operating system එකක් තියෙනවා. එයා මොකද කරන්නේ? එයාට ඕනේ මොකක් හරි 7 කියන virtual page ටික physical frame එකේ 10 11 12 කියන frame එක සම්බන්ධ කරන්න. ඒක virtual pages තියෙන 7 4 3 කියලා guest operating system එකට ඕනේ මේ ටික 10 11 12 එක්ක page frame එක සම්බන්ධ කරන්න. මොනවද තියෙන්නේ? ඔන්න තියෙනවා virtual pages තියෙනවා 7 4 3 කියලා. එයාට ඕනේ මේවා physical pages වෙන 10 11 12 කියන එකත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. ඒක මොකද්ද කරන්න ඕනේ? අර operating system එක මෙන්න මේ page table මෙන්න මේ අදාළ page table ටික විස්තර තියෙන page table එකක් හදලා ඉවරලා ඒක link කරන hardware register එක. hardware register එක දැන් කියන්නේ මේ guest operating system එකට පෙන්නන hardware register. හරිද? මොකද යාට පෙන්නන්නේ virtual machine එකක් bare metal එකක් විදිහට පෙන්නන්නේ. hardware එකක් විදිහට පෙන්නන්නේ. ඒක මොකද කරන්නේ මේ දැන් කතා කරන්නේ virtual machine එකේ දුවන operating system එක. හරිද? කලින් අපි මුලින් කතා කරන්නේ නිකන් virtual memory කතාවනේ. දැන් මෙතෙන්දි කරන්නේ host මේ guest operating system එක උඩ තියෙන මේ user process operating system එක virtual machine එකක් උඩ තියෙන guest operating system එක මොකද කරන්නේ 10 11 12 කියන physical pages එක තමන්ගේ 7 4 3 කියන virtual pages map කරන්න යන්නේ. ඒක යා මොකද කරන්නේ මෙන්න මේ mapping තොරතුරු අදාළ වෙන page table එකක් හදලා ඉවරලා ඒක link කරන hardware registers එක්ක. හරිද? එතකොට මේක තියෙන්නේ මේ hardware registers තියෙන hypervisor එකත් උඩින්. hypervisor එකත් උඩින් තියෙනවා. hypervisor එක නෙමෙයි යාගේ. තමන් ඒ guest operating system එකේ තියෙන පෙන්නන hardware register එක තමයි link කරන්නේ. හරිද? එතකොට මොකද කරන්නේ? ඒකට දැන් මේ දේවල් මේ information දැන් යාට ඕනේ මේ physical frame එක link කරන්න ඕනේ. ඒවා බෑ sensitive නේ මේවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට සිද්ධ වෙනවා trap කරන්න hypervisor එකට. ඇයි මේ sensitive information බෑ නිකන් guest operating system එක run කරන්න. ඒක යාට සිද්ධ වෙනවා hypervisor එක උදව් ගන්න. මොකද hypervisor එක තමයි hardware එක වැඩ කරන්නේ.
මේ hard drive වල තමයි තියෙන්නේ memory address physical frame වල 10 11 12 කියන දේවල්. හරිද? එතකොට මොකද කරන්නේ? අර මේ කාටද high power එක ටැප් කරනවා. එතකොට මේක නම් මේ එතන මේක පරාවර්තනයක් නේ. පරාවර්තනයක් කරන මේක යවන්නේ නිකම්ම නගම හයිපර් කෝල් එක. අපිට හයිපර් කෝල් කතාවක් කියවනේ. ඒ හයිපර් කෝල් එක තමයි යන්නේ පරාවර්තන එකක දිනා. නැත්තම් යන්නේ ට්‍රැප් එකක් විදියට. දැන් ට්‍රැප් එකක් යනවා. හරිද? හයිපර් එක ට්‍රැප් කරනවා. හරිද? දැන් හයිපර් එක කරන්නේ මොකද්ද? හයිපර් එක කරන්න සොලියුෂන් කිහිපයක් තියෙනවා. පළවෙනි සොලියුෂන් එක තමයි මොකද්ද එයා කරන්නේ? අර 10 11 කියන pages ටික ඇත්තම අර ආපු 7 කියන virtual page එක link කරනවා map කරනවා. එයාට එහෙම කරන්න පුළුවන්. හැබැයි හිතන්න දැන් දුවන්නේ virtual machine කීපෙන්. කලින් වෙන virtual machine එකක් ඔය 743 කියන එක link කරලා නම් sorry 10 11 කියන pages ටික දැනටම link කරලා නම් දැනට map කරලා නම් දැන් virtual machine 1 එකට ඕනේ 743 කියන virtual pages ටික 10 11 කියන page frame එක link කරන්න. හැබැයි මොකද කරන්නේ? high voice එකට ඔය කෝල් එක ආවට පස්සේ යා බලනවා මේ මොකද මේ කරන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? දැනටම අර 10 11 12 කියන physical frame ටික දැනටම link කරලා තියෙන්නේ වෙන virtual machine එකකට. එතකොට මොකද කරන්නේ? Taman ready ආර කරගන්න බැරි වෙනවා. හරිද? ඇයි එක්ස? දැනටම වෙන machine එකක් මොකද 10 11 12 කියන page frame එක link කරලා තියෙන map කරලා තියෙන. ඒතකොට එයාට Taman ready තවදුරටත් කරන්න යන්න බැහැ. එතකොට මොකද වෙන්නේ? දැනට වෙන page frame තියෙනවා නම් ඉතින් 20 21 22 කියන අන්න ඒවත් එක්ක ආය අලුතෙන් මොකද හවුද අර virtual machine එකට අලුතෙන් map කරන්න වෙනවා අලුතෙන් page table එකක් create කරලා ඉවරලා 21 22ත් එක්ක link කරලා ඉවරලා ආය page table hard registers load කරලා ඉවරලා ආය hypervisor එක track කරලා ඉවරලා ඒ hypervisor එක ආය බලලා අරමත් එක්ක map කරනවාද කියලා ඔන්න කතාව ටික ආය යන්න වෙනවා එහෙම නැතුව නෙමෙයි දැන් ඔය කතාව ටික ඔක්කොම කරන්න මේ hypervisor එකට page table එකක් manage කරන්න වෙනවා හරිද hypervisor එක මොකද්ද කරන්නේ හැම virtual machine එකකටම හදනවා shadow page table එකක් හරිද දැන් මොකද කරන්න ඕනේ hypervisor එකට hypervisor එක මේ page table keep track of all page table හැම virtual machine එකකින් මෙන්න virtual machine එක page table එකක් තියෙනවා virtual machine 2 එකට page table එකක් තියෙනවා virtual machine 3 එකක් තියෙනවා එයාලා page table එකක් තියෙනවා so මේ table ඔක්කොම ගැන hypervisor එකට දැනන් ඉන්න ඕනේ hypervisor must keep track of all page tables හරිද ඊළඟට ඒ අදාළ pages නැත්නම් එයාට page fault යවන්න වෙනවා මොකද දැන් අර මම දැන් කලින් කිව්ව එකේ වෙන්නේ VM exit එකක් කරනවා කියලා virtual machine එකෙන් exit කරලා hypervisor හරිද මම මේකෙන් මම කියන්නේ ඒක කියන්නේ ඒතකොට මේ කාල් දෙකේ කියන ටිකේදී ඔයාලට සම්බන්ධ වෙයි හරිද සාමාන්‍යයෙන් hypervisor එක කරන්නේ shadow page table එක තියාගන්න ඒ කියන්නේ හැම page හැම virtual machine එකකටම separately මේ තමයි මේ shadow page table එක තියාගන්න හැම virtual for each VM the hypervisor needs to create a shadow page table that maps the virtual page used by the VM onto the actual pages the hypervisor gave it. ඒ කියන්නේ hypervisor එකකුත් page set එකක් දෙනවා ඒ page set එකත් එක්ක virtual machine එකෙන් generate කරන දැන් virtual machine එකේ guest operating system එකෙන් generate කරන virtual page link කරලා තියාගන්න ඕනේ. ඒක තමයි shadow page table එකේ තියෙන්නේ. හරිද? ඒක shadow page table වෙන වෙනම තියෙනවා. හරිද? එතකොට හැම වෙලේම page මොකද්ද? guest operating system එක තමන්ගේ address ටික page table ටික වෙනස් කරපු ගමන් අර shadow page table එකක් change වෙන්න ඕනේ. මොකද shadow page table එක අස්සේ තමයි actual pages ටික VM එකේ තියෙන page එක link කරන්නේ. shadow page table එක ඇතුලේ තමයි hypervisor එකෙන් දෙන actual pages ටික virtual machine එක ඇතුලේ තියෙන guest එකෙන් generate කරපු
page table මෙන්න මේ ටික link එක මෙන්න map එක වෙන්නේ මේක ASCII shadow page table එක. එතකොට operating system එකේ මොනවද generate කරන page table එකක් තියෙනවනේ. ඒ page table එක change වෙද්දී මේ shadow page table එක change වෙනවා. shadow page table එක දාගන්නේ hypervisor එක. guest operating system එක දාගන්නේ එයාට අදාළ page table එක. ඒතකොට guest operating system එකේ එයාගේ page table එක change කරද්දී hypervisor එකේ තියෙන shadow page table එකත් change වෙන්න ඕන. හරිද? ඒකයි මේ කියන්නේ මේ ඊළඟට එක දානවා nested page tables. ඇයි ඒ? host එකේ physical address ටික තියෙනවා. හරිද? ඊළඟට මොකද කරන්නේ? දැන් virtual හොද hypervisor එකෙන් කරන generate කරන ඒවා මේ එක එක virtual machine අදාළව එයා generate කරන මේ sorry virtual machine එකෙන් generate කරන physical address තියෙනවා. ඇයි virtual machine එකෙන් වෙන්නේ මොකද්ද? virtual machine එකේ තියෙන අපි තමයි සාමාන්‍ය machine එකක් ගත්තොත් එහෙම සාමාන්‍ය machine එකේ මොකද වෙන්නේ? physical address තියෙනවා virtual address තියෙනවා. දැන් hypervisor එක ආපුවම මොකද වෙන්නේ? එයා අරකෙම copy යන්න දෙන්නේ. copy කියන්නේ multiple machine run කරන්න දෙන්නේ. එතකොට එක එක virtual machine වලට අදාළ මොකද්ද? physical address තියෙනවා. ඒකට අදාළ virtual address තියෙනවා. ඊට අමතරව මොකේද? නිකන් physical address උත් තියෙනවා. ඒක physical address වර්ග දෙකක් තියෙනවා. අපි අර host physical address එක. එහෙම නැත්නම් hypervisor එක සම්බන්ධ වෙන physical address තියෙනවා. ඒක උඩ දුවන virtual machine එකේ physical address තියෙනවා. ඒක උඩ දුවන guest OS එකේ virtual pages ටික තියෙනවා. හරිද? ඒක තේරෙන ටිකට තියෙනවා. ඒක nested page table කියලා කියන්නේ අන්න ඒක. page table එකක් තියෙනවා. ඒ page table තව page table එකක් තියෙනවා. ඒක තව ඒවා තියෙනවා. අන්න එහෙම තවත් තමයි තියෙන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් එහෙනම් සාමාන්‍ය machine එකක් අපි කතා කරා virtual machine එක virtual pages තියෙනවා. physical pages තියෙනවා කියලා. දැන් virtual machine එකක් ගත්තොත් ওই concept එක එන්නේ බෑ. එතකොට මොකද වෙන්නේ? වෙන වෙනම virtual machine වලට වෙන වෙන physical address තියෙනවා. වෙන වෙන මේ virtual page තියෙනවා. ඒ වලට වෙනම තියෙනවා physical address, ඒ වලට වෙනම තියෙනවා virtual address. B වලට ගම වෙනම page තියෙනවා, වෙනම virtual page තියෙනවා. හරිද? ඊට අමතරව මොකද වෙන්නේ? physical address උත් තියෙනවා. අර කොහොමද hypervisor දුවන එක තියෙනවනේ. ඒකේ තියෙනවා වෙනම physical address. අන්න ඒකයි කියන්නේ nested page tables. හරිද? ඊළඟ මේක කලින් එක VM exit tag. VM exit tag කියලා කියන්නේ hypervisor එක control එක ගන්න එක. ඒ කියන්නේ virtual machine එක control එක මේ user process on කරගෙන ඉන්නවනේ. එහෙම නැතුව දැන් මොකක් හරි sensitive information ආවම එයාට සිද්ධ වෙන hypervisor එක කතා කරන්න. අන්න ඒතර මොකද කරන්නේ? VM එකකින් තියෙන VM එකකින් exit වෙලා VM එකකින් අයින් වෙලා hypervisor level එකට එනවා. අන්න ඒකයි කියන්නේ VM exit tag කියලා. A situation in which the hypervisor regain control. hypervisor control එක ගන්න එක තමයි කියන්නේ VM exit tag කියලා. ඒකයි මේ කලින් කියලා තියෙන්නේ. causes VM exist. හරිද? බැලූනින් කියන්නේ බැලූනින් කතාවක් කියලා දිනවා. බැලූනින් කියන එක තියෙන්නේ බැලුන් එකක් තියෙනවා බැලුන් එකේ පිටතන් ඉඳලා බැලුන් එක බැලුන් එකට කියන්නේ මේකට page table එකදී බැලුන් එක ලොකු වෙනවා අයින් වෙද්දි ඒක ඇකිලෙනවා. බැලුන් එකක් කියන්නේ ඒ වගේ දෙයක්. හරිද? ෆයිල් සිස්ටම් වල තිබ්බා. මේ කතා කරනවා සාමාන්‍යයෙන් මේ virtual machine කීපයක් තියෙනවා. මේ virtual machine කීපේ memory යාළුවා වෙන වෙන memory තියෙනවනේ. මේ හැමෝගේම memory වල එකතුව physical මේ memory එකේ තියෙන මේකට වඩා ready වෙයි හොඳයි කියලා කියනවා. කියන්නේ physical memory එක දන්නකො 1GB කියලා. හැබැයි මේ virtual machine වල ඔක්කොගේම එකතුව 2GB වගේ වෙනවා. නැත්නම් 4GB වගේ වෙනවා. ඒක හොඳ දෙයක් කියලා කියනවා. හරිද? මොකද ඔය හැම එකම එකවර රන් කරන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් network තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මේ තේරුම් ගන්න නම් ඔය virtual box එක දාන්න ඕනේ. virtual box එක දාපුවම ඒකේ තියෙන dynamic calculation කියලා එකක්. virtual box එක දානකොට ඒ කියන්නේ රන් සාමාන්‍යයෙන් අපි ගත් මේ dual boot කරොත් එහෙම machine එකක් දැන් එයා කරන්නේ 50GB නම් 50GB මත fixed size එකක් ගන්නවා. ඒ කියන්නේ Windows 2 GB 50යි Ubuntu 2 GB 50යි GB 50ම ගන්නවා. හැබැයි virtual box දාලා ඉවර වෙලා ඊට පස්සේ dynamic allocation එකක් ගත්තොත් එහෙම ඒකෙදි
ඒකට වෙන්නේ හැම වෙලේම සාමාන්‍යයෙන් Ubuntu run කරනවා කියලා ඔය හැම වෙලේම 50GB ඕනේ නෑනේ නේද? අන්න ඒ වගේ තමයි. ඒත් මෙතන කතා කරන්නේ ඒකයි. හිතන්නකො මේ 32GB මෙමරි එකක් තියෙනවලු මේකේ virtual machine 3ක් run කරනවලු. එක virtual machine එකක් GB 16ලු. හරිද? එතකොට මේ තුනේ මේක තියෙනවා 48ක්. හැබැයි තියෙන්නේ 32GB. හැබැයි මොකද වෙන්නේ? මේ තුනම එකම වෙලාවෙ සම්පූර්ණ මෙමරි එක ඇක්සස් කරන්නේ නැහැ. සම්පූර්ණ 32GB ඇක්සස් කරන්නේ නැහැ. මොකද deduplication මේ reclaiming කරන්න කියන්නේ ඒකයි. ඒ ඇස්සේ deduplication කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකො මොකක් හරි page එකක් තියෙනවා. virtual machine 1 පාවිච්චි කරන page එක හිතන්නකො. ආයේ ඕකම තමන්ගේ මෙමරි එකට දාගන්න ඕනේ නෑ virtual machine 2 එක. virtual machine 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා. හරිද? same content එක තියෙන pages තියෙනවා. මේවා flip share කරගන්න පුළුවන්. මේ pages. එකම content එක තියෙන pages share මේ pages පුළුවන් share කරගන්න. හරිද? මේක මේ different virtual machine එකම content එක තියෙන pages share කරගන්න පුළුවන්. මේකට තමයි කියන්නේ deduplication කියලා. හරිද? ඒතර මෙන්න මේ deduplication කියන එක achieve කරගන්න පුළුවන් balloon කියලා. balloon කියන්නේ මොකද්ද කියලා මේකෙදි වෙන්නේ මොකද්ද? balloon එකක් තියෙනවා. හැම virtual machine එකකම balloon එකක් තියෙනවා. හරිද? එතකොට page out කරපුවම මේ balloon එක ඇකිලෙනවා. deflate වෙනවා. හරිද? අලුතින් කියන්නේ page out කරනවා කියන්නේ memory එක available වෙනවා. memory එක available වෙන්න මොකද වෙන්නේ? balloon එක උලා බහිනවා. ඒ කියන්නේ deflate වෙනවා කියන්නේ. balloon එක deflate නැත්නම් උලන් බහිනවා. හරිද? එතකොට එන්නේ උලන් බහින මොකද වෙන්නේ? memory එක available වෙනවා. හරිද? ඊළඟට inflate වෙනවා කියන්නේ මොකද්ද? pages end වෙන්න අර පිම්බෙනවා. හරිද? ඒ කියන්නේ hypervisor එකකින් balloon එකට pages දාන්න අරක inflate වෙනවා balloon එක පිම්බෙනවා. අයින් කරන්න balloon හැදෙනවා. ඕක තමයි ballooning කියන්නේ. එතකොට මේ ballooning කියන එක කරා පුළුවන් මේවා කරන්න. එතකොට මොකද වෙන්නේ? හැම balloon එකම එක size නැහැනේ. හරිද? ඒක කියන්නේ balloon හරහා පුළුවන් deduplication කියන එක. ඒ කියන්නේ page share කරගෙන මොනවද පුළුවන් කියලා තමයි කියන්නේ. ballooning හරහා මේ balloon මේ deduplication කියලා කිව්වේ machine කිහිපයක same content එක තියෙන page share කරන්න පුළුවන්. හරිද? ඔක තමයි deduplication කියන්නේ. එන IO virtualization එකම මේක කියන්නේ මොකද්ද? දැන් ඔය guest operating system එකේ තියෙනවා. ඒ guest operating system එකට IO එකක් ඕන නම් එයා මොකද කරන්නේ? hard drive එකට මේ sorry hypervisor cut කරන්නේ IO. එයාට sensitive information access කරන්න බෑ. හරිද? එයාට ඒකට යන්න වෙනවා hypervisor එක උදව් වෙනවා. එතකොට මොකද කරන්නේ? guest operating system එක trap කරනවා hypervisor එකට. hypervisor මොකද කරන්නේ? එයාට දැනට කියන්නේ hypervisor එකට තියෙන disk ඒවා printers ඒවා එයාගාව තියෙන ඒ hardware වල report එකක් ආපහු යවනවා අරකට. ඊට පස්සේ report එක ආවට පස්සේ මොකද කරන්නේ? guest එක මොකද්ද කරන්නේ? තමන්ගේ device drivers ටික load කරනවා. අර ආපු the guest will then load device drivers for these devices. ඒ දැන් කවුද guest operating system එක තිබ්බා. guest operating system එක trap කරන hypervisor එකට hypervisor එක එයා ගාව තියෙන devices ටිකේ report එකක් කරනවා. එව්වට පස්සේ guest මොකද කරන්නේ? අදාළ device වලට device driver එක load කරනවා. හරිද? ඊළඟට device drivers actual hardware එක ගමදිනු කරද්දි මොකද කරන්නේ? අර device එකේ hardware register වලට කතා කරන්න පටන් ගන්නවා. hardware registers කියන්නේ අපිට මේ එදා input output කිව්වා. අපිට hardware එකේ input output එක ගන්න ඕන. ඒ input output එකේ තියෙන registers ඒ registers එක තමයි transact කරන්න වෙන්නේ කියලා. එතකොට device driver එක actual input output එක කරද්දී එයා මොකද කරන්නේ? අර hardware registers එක
ඒ හાર્ඩ්වෙයාර් ලිස්ට් එක රීඩ් කරන එක හරි ඒක රයිට් කරන එක තමයි කරන්නේ. ඉතින් මේකේ තියෙන virtualization වලදී IO virtualization වල තියෙන වාසිය තමයි දැන් හිතන්නකෝ එයා ගාව තියෙන පරණ මැෂින් පරණ software තියෙන්නේ. පරණ software ගත්තොත් තියෙන ඒව දැන් සපෝට් කරන දැන් තියෙන ඒ අදාළ hardware එකනේ. ඒ ගත්තොත් ඒ කාර්ටන hardware එක තමයි ඒ software වැඩ කරන්නේ. හැබැයි මේ IO virtualization ආපුවම මොකද වෙන්නේ? කම්පැනි එකක් ඉන්නවා එයාට ඕනේ අලුත් hardware අලුත් ඒවා tool hardware පාවිච්චි කරන්න. හැබැයි එයාට ඕනේ නැල්ලු එයාගේ software change කරගන්න. අන්න ඒ නිසා එයාට මේ virtualization IO virtualization හින්දා මේ virtual machine technology හින්දා එයාට පුළුවන් අර hardware එක පරණ software දාන්න. අපි ගත්තොත් එහෙම තව දේවල් කියනවා මේ input output එකේදී ඒ තමයි සාමාන්‍යයෙන් hypervisor එකට පුළුවන් වුණ virtual switch එක වැඩේ කරන්න. ඒ කියන්නේ හැම virtual machine එකකම MAC address එකක් තියෙනවා. මොකද කරන්නේ? hypervisor එක frame ආපුවම ඒවා අදාළ virtual machine වලට sync කරනවා. virtual machine එකකට ඒ එක virtual machine වල MAC address තියෙනවා. ඒ අදාළ MAC address වලට මොකද කරන්නේ? MAC address තිබ්බම මොකද කරන්නේ? ඒ virtual machine වෙනම අපලෝඩ් කරන්න පුළුවන්. hypervisor එතකොට කරන්නේ switch එක විතර වැඩ කරන එක. hypervisor එක switch එක විතර වැඩ කරන්න පටන් ගන්නවා. එයාට එන frames ටික යා මොකද කරන්නේ? අදාළ ඒවාට distribute කරලා දානවා. ඒක තමයි virtual switch එක විතර මේ hypervisor වැඩ කරන්න දෙන්නේ. ඒ single root virtualization එක hardware එකත් තියෙන hardware එකේ දැනන්න තියෙන memory management unit එක. හරිද? එතකොට මේ input output single root IO virtualization කියලා කියන්නේ මේකෙදි වෙන්නේ මොකද්ද? මේකෙදි අර IO virtualization support කරන device තියෙනවනේ. දැන් අර සාමාන්‍ය device එකක් පුළුවන් එක සාමාන්‍යයෙන් කරන්නේ එක process එකක් නම් ඒ process එක දාලා මේ device එක access කරන්න පුළුවන්. ඒතකොට මේ device මේ single root IO single root input output virtualization එකේදී virtual machine වලට හිතන්න සලස්නවා එයාට මේ අදාළ මොකක් device එකක් තියෙනවා මේ device එකේ මේ තමන්ගේ වගේ සලකන්න සලස්නවා. හරිද? ඊට පස්සේ එන්නේ එහෙම එකක් තමයි single root IO virtualization එකේදී වෙන්නේ. එතන මොකද කරන්නේ? කියන්නේ single root IO virtualization support කරන මේ device තියෙනවනේ. ඒක මේ device එකෙන් ඒ අදාළ virtual machine වලට අදාළව virtual machine තිබුත් A සහ B කියලා හිතා ඒ ABC වලට වෙන වෙනම memory එකක් වෙන වෙනම DRAM එකක් අන්න එහෙම පාවිච්චි කරන්න ඉඩ දෙනවා. ඒක කියන්නේ මේ input output virtualization single root IO virtualization කියලා කියන්නේ මෙන්න මේ මම මෙහෙම තව මම කියන්නේ නැත්නම් a single device to trick every virtual machine into delivering that it has the exclusive access to its own devices. A single device to trick every virtual machine into delivering that it has exclusive access to its own device. එයාගේම device එකකින් සලකන්න ගියා ඉඳහරිනවා. හරිද මේකද? හැබැයි මේ device එක මෙන්න single root input output virtualization එක support කරන device එකක් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වෙන වෙනම මේ virtual machine වලට වෙන වෙනම address space එකක් තියෙනවා. base address එක limit address එක මේ virtual machine වලට. හරි අර මතකද අපි කිව්වේ map අර මේ මොකද memory අර මොකේද? memory විතරක් කරේ command වෙන වෙනම ABC වල process තුනක් තියෙනවනේ ඒ වෙලාවට වෙනම address space එකක් තියෙනවා memory එකේ. B වල දාලා වෙනම address space එකක්. C වල දාලා වෙනම address space එකක්. අන්න ඒ වගේ තමයි මෙතන කියන්නේ මේ ඒ device in single root input output virtualization single root එක support කරන මේ devices වලට වෙන වෙනම separate base address register එකයි address space එකයි තියෙනවා. එතන මොකද VM එකට පුළුවන් මෙන්න මේ තමන්ගේ address space එක මේ memory මේ address space එක link කරන්න. මේ map එක. device එකේ තියෙන ඒ address space එකට map කරන්න පුළුවන්ලු virtual machine එකට. ඒක තමයි input output virtualization එකේ single root input output virtualization. ඒ කියන්නේ මේකෙන් වෙන වාසිය තමයි එතකොට කාටද මේ hypervisor එකේ involvement එක
අයින් කරලා එතනින් පැනලා ඉවරලා බයිපාස් කරලා ඉවරලා කෙලින්ම virtual machine එකට එතකොට device එකක් එක්ක ගන්න දෙන්න පුළුවන්. single root input output virtualization ආපහු. ඒ device එකෙන් තමයි ඒක කරන්නේ. ඒක කෙලින්ම පුළුවන් virtual machine එකට අදාළ device එකත් එක්ක වැඩ කරන්න. ඒකයි single root input output virtualization කියලා කියන්නේ. හරිද? මේක ආයෙ බලන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති මොකද මම මේ කියන දේ බලන්න නැත්නම් මට තේරෙන්නේ නැහැ. තමයි තියෙන්නේ මේ වහන්න සමානට ප්‍රතිදේව තේරෙන්නේ නැහැ වගේ ඇති. මේ virtualization ඊළඟට file system එකත් ගොඩක් නියම දේවල් කියලා කෑලි. මම කතා කරන්නේ